समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस्य सुनन्तु सग्मुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स सद्दो भिक्खवे उपासको एवं सम्मा आयाचमानो आयाचेय थादिसो होमि यादिसो चित्तो च गहपति हन्त कोच आलव कोति ऐसा भिक्खवे तुला एतं पमानं मम सावकानं उपासकानं यदिदं चित्तो च गहपति हन्त कोच आलवको सद्दा भिक्खवे उपासिका एवं सम्मा आयाचमाना आयाचेय थादिसा होमि यादिसा कुञ्जुत्तरा च उपासिका वेलुकण्टकिया च नन्दमाताति ऐसा भिक्खवे तुला एतं पमानं मम साविकानं उपासिकानं यदिदं कुञ्जुत्तरा च उपासिका वेलुकण्टकिया च नन्दमाताति। श्रद्धावंत पिन्वतुनि, සියලු දෙනාම
තථාගත ශ්‍රී සද්ධර්මය ශ්‍රද්ධා ගෞරවයෙන් තමන් ශ්‍රවණය කරන්නටත් බෞද්ධ ආරූප වාහිනිය ඔස්සේ ධර්ම දානයක් ලෙස මේ දේශනාව ලොව පුරාම විසුරුවා හැරීමටත් සූදානම් වන මොහොතයි. ලොව පුරාම ඉන්න සුවිශාල පිරිසක් නිවන් සැප පතාගෙන ශ්‍රවණය කරන මේ දේශනාවේ අද පින්වත් දායකත්වය ධර්මින් කටයුතු කරන්නේ අංක 52කින් 2 බෝගහ කුඹුර ජම්බුගහ පිටිය යන ලිපිනයෙහි පදිංචි පාඨශාලාචාර්යනී අමිතා සෙනවිරත්න මහත්මිය සහ චාමික රත්නායක රශ්මි රත්නායක ලක්සර රත්නායක නිශානී තෙන්නකෝන් භාෂිත යටිවැල්ල යන පින්වන්ත දූදරු පිරිස විසින් මේ පින්වන්ත සත්පුරුෂ පිරිස අද මේ බෞද්ධ රූපවාහිනිය ඔස්සේ මුළු ලොව පුරාම ඉන්න සදහැවතුනට හිත පිනිස සැප පිනිස බොහෝ කුසල් සම්පාදනය කර ගැනීම පිණිස මේ ධර්ම දානය සිද්ධ කරලීමේ මූලික අරමුණ ඊටාම ආදර්ශමත් අගනා අරමුණක් මෑණියන් ප්‍රධාන දූදරුවන් දායකත්වයේ ධර්මින් බලාපොරොත්තු වෙන්නේ මහනුවර ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ සේවය කළ 2021 වර්ෂයේහි මැයි මාස 10 වන දිනට රජයේ ශ්‍රේවීන් විශ්‍රාම ගිය නිමල් රත්නායක දයාබර ස්වාමි පුරුෂයාගේ පියතුමාගේ ජන්මදිනය නිමිති කර ගනිමින් එතුමන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත් ඒ වගේම අරමන විශ්‍රාමික ජීවිත ගමන නිදුක් නිරෝගී භාවයත් විඳිමින් බොහෝ කුසල් සම්පාදනය කර ගනිමින් ගෙවන දිවි ගමනක් බවට පත්වේවා කියන ආශිර්වාදයක් ප්‍රාර්ථනා කරලීමයි මේ උතුම් ධර්ම දානමය පින්කමේ අරමුණ බවට පත්වෙන්නේ අභිලාෂයේ බවට පත්වෙන්නේ. ඒ නිසා අපි ශාසනිකව අපේ ඥාතීත්වය සලකමින් අපි ප්‍රාර්ථනා කරනවා ජන්මදිනයේ සමරන නිමල් රත්නායක මහත්මාණන්ට උතුම් ත්‍රිවිධ රත්නයේ සරණින් මේ උතුම් මාහැඟි පින්කමද ආශිර්වාදයක් වීමෙන් ඔබට නිදුක් භව වේවා නිරෝගී භව වේවා සුවපත් භව වේවා කාය චිත්ත පීඩාවෙන් තොරව බොහෝ කුසල් සපුරාගෙන අනාගත දිවි ගමන් මග කුසලයෙන් පුරවන්න වාසනා භාග්‍ය සැලසේවා කියලා අපි මේ වෙලාවේ මෙත් සිත් පෙරදරිව ප්‍රාර්ථනා කරනවා. එසේ ප්‍රාර්ථනා තබමින් මේ දේශනාව ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙන්නේ දේශනාවේ දායකත්වයේ දරන ඔබටත් ලොව පුරාම බණ අහන සෑම සියලු දෙනාටත් උතුම් ධර්මාවබෝධයත් සුවසේ සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාව තබාගෙන කවුරුත් ගෞරවයෙන් දැන් ධර්ම ශ්‍රවණය කරමු. පින්නතුනේ මාතෘකා කළා අපි හැම දිනාටම හරි වටින සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාව සඳහන් වෙන්නේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ. අංගුත්තර නිකායේ දහම් කරුණු සංඛ්‍යාත්මකව සඳහන් වෙන දේශනා තමයි ඇතුළත් වෙලා තියෙන්නේ. එහි චතුක්ක නිපාතේ කියලා නිපාතයක් තියෙනවා දහම් කරුණු 4ක් පිළිබඳව දෙසූ දේශනා ඇතුළත් කොටස. ඒ චතුක්ක නිපාතයේ ඇතුළත් වර්ග කිරීම් කීපයක් තියෙනවා. ඒ වර්ග කිරීම් අතර සංචේතනීය වර්ගය කියලා වර්ගයක් තියෙනවා.
ඒ සංචේතනීය වර්ගයේ සූත්‍ර දේශනාවක් තියෙනවා ආයාචමාන කියලා සූත්‍රයක්. ආයාචමාන සූත්‍රය අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ සංචේතනීය වර්ගයේහි සූත්‍රයේ නම ආයාචමාන කියන සූත්‍රයයි. ආයාචනා කරනවා කියන එක අපි අහලා තියෙනවා. මොකද ආයාචනා කරනවා කියන්නේ? ඉල්ලනවා කියන එක. ඉල්ලීමක් කරනවා කියන එක. එහෙනම් ආයාචමාන කිව්වම පින්වත්නි ඉල්විය යුතු. එහෙමත් නැත්නම් ඉල්ලීම කියන අදහසමයි. ආයාචමාන කියන්නේ ඉල්ලීම කියන අදහසමයි. හැබැයි ඒ ඉල්ලීම් ඒ බලාපොරොත්තු ප්‍රාර්ථනා ඊටාම හොඳ වෙන්න ඕන පින්වත්නි. පින්වත්නි අන්න එසේ ඉල්විය යුතු ඉල්විය හැකි ඉල්ලන්න වටින කාරණා කීපයක් තමයි පින්වත්නි මේ දේශනාවේ කියන්නේ. කාටද? භික්ෂූන්ටත් භික්ෂුණීන්ටත් උපාසකයන්ටත් උපාසිකාවන්ටත්. නිමල් රත්නායක මහත්මාණන්ගේ ජීවිත ගමනේ විශ්‍රාම දිවිය ඇරමෙන තැනක මේ කාරණේ හරි වටී. ඉදිරි කාලයේ මං කවුරු වගේ වෙන්න ඕනද කියලා. ඉදිරි කාලේ මං කවුරු වගේ වෙන්න ඕනද කියලා. දැන් ඔය ඇත්ත ඔක්කොම විශ්‍රාම යනකම් ඉන්න එපා මේක හිතන්න. අදම අපේ ඉල්ලීම එහෙමත් නැත්නම් අපේක්ෂාව එය විය යුතුයි. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන හැමෝටම. එතකොට මේ පිරිසට කියනවා සිව්වන පිරිස කියලා. මේ ශාසනයේ බර දරන්නේ ඒ පාර්ශව හතරනේ. එතකොට ශාසනය රකින්න කියලා මේ අය කටයුතු කරනවා වගේම ඊට වඩා වැදගත් දේ තමයි පින්වත්නි ශාසනයෙන් ඒ අය රැකවරණයක් හදාගන්න ඕනනේ. ශාසනය තුලින් තමන්ගේ රැකවරණය හදාගත්තු නැති කිසිම කෙනෙක් ශාසනය රකින්නේ නැහැ පින්වතුනේ. එහෙනම් අපි කතා කරන්න ඕන ශාසනය රකින්න කියලා නෙමෙයි. අපි කතා කරන්න ඕන මොකටද? ශාසනය තුලින් අපි රකින්න ඕන. මේ කියන කාරණේ හොඳට විමසන්න. එතකොට පින්වත්නි මේ ආයාචමාන සූත්‍රයේ හරි ලස්සන පණිවිඩ ටිකක් අපිට දෙනවා. පළවෙනි එක භික්ෂුන් වහන්සේලාට. සද්දෝ භික්කවේ භික්ඛු එවං සම්මා ආයාචමානෝ ආයාචෙය්‍ය. ශ්‍රද්ධාවන්ත භික්ෂුවක් නම් මහණෙනි යමක් මනාකොට ඉල්ලනවා නම් මෙසේ ඉල්විය යුතුයි. මහණෙනි ශ්‍රද්ධාවන්ත භික්ෂුවක් මනාකොට යමක් ඉල්ලනවා නම් මෙසේ ඉල්විය යුතුයි. මොකද්ද? අනේ මට රාජ සම්පත් ලැබේවා, සිටු සම්පත් ලැබේවා ඒව නෙමෙයි. මොකද්ද ඉල්ලන්න කියන්නේ? තාදිසෝ හෝමි යාදිසා සාරිපුත්ත මොග්ගල්ලානෝති. සාරිපුත්ත මුගලන් දෙනම මොන වගේද මමත් ඒ වගේ වේවා කියලා ඉල්ලන්න කියනවා. බලන්නකො පින්වත්නි. ඒසං භික්කවේ තුලා අන්න ඒක තමයි කියනවා තුලාව. තුලාව කියන්නේ තරාදිය. ඊළඟට කියනවා පින්වත්නි ඒතං පමාණං මම ශාවකානම් බික්කූණං. ඒක තමයි ප්‍රමාණය කියනවා තමන්ව මැනගන්න මගේ භික්ෂූන්ට. මොකද්ද තරාදිය? මොකද්ද ප්‍රමාණය අපිව මැනගන්න තියෙන? සාරිපුත්ත මුගලන් දෙනම. දැන් මම භික්ෂුවක්නේ. බුදුහාමුදුරුවෝ මට දේශනා කරන්නේ මොකද්ද එතකොට? මේ ශ්‍රද්ධාවන්ත භික්ෂුවක් නම් ඉල්ලනවා නම් මෙහෙම ඉල්ලීමක් ඉල්ලන්න ඕන. මොකද්ද? සාරිපුත්ත මුගලන් දෙනම යම් විදිහකද මමත් එසේ වේවා කියලා ඉල්ලන්න සුදුසුයි කියනවා. එහෙනම් පැවිදි වෙච්ච මට
තරාදිය බවට පත් වෙන්නේ වෙන කවුරුත් නෙවෙයි සාරිපුත්ත මුගලන් දිනම. මාව මැනගන්න තියෙන හොඳම මිනුම් දණ්ඩ වෙන කවුරුත් නෙවෙයි. කවුද? සාරිපුත්ත මුගලන් දිනම. ඔන්න මේ සම්බුද්ධ ශාසනයට මව්පියන් පවා අත්හැරලා තමන්ගේ කියලා තිබිච්ච ලොකු කුඩා හැම දේම සහ හැම කෙනාම අත්හැරලා පැවිද්දට ආපු උත්තමයන්ට පරමාදර්ශී චරිත දෙක. පැහැදිලිද? ගිහි ජීවිතය හැරදාලා තමන්ගේ කිව්ව හැමදේමත් තමන්ගේ කිව්ව හැම කෙනාමත් අම්මා තාත්තගේ පටන් අත්තරලා පැවිද්දට ආවනම් ඒ පැවිද්දට ආපු උත්තමයන්ට පරමාදර්ශය වෙන්නේ කවුද පින්වත්නි? සාරිපුත්ත මුගලන් දිනම. බුදුහාමුදුරෝ දේශනා කරනවා නම් මහණෙනි ඔබ වහන්සේලා සරියුත් මුගලන් වගේ වෙන්න කියලා. ඒ සරියුත් මුගලන් දෙනම බුදුමුවින් ඒ වචනය අහන්න කොහොම ගුණවත් වෙන්න ඕනද? සරියුත් මුගලන් දෙනම බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත්නි සරියුත් මුගලන් දෙනම මහණෙනි නුඹලට වැදූ මව්වගේ හැදූ තාත්තා වගේ කිව්වා. මහණෙනි එනිසා සරියුත් මුගලන් වගේ වෙන්න කිව්වා. මහණෙනි සරියුත් මුගලන් දෙනම යම් දිහාවක වැඩ ඉන්නවා නම් මට ආයේ ඒ දිහාව බලන්න ඕනේ නැහැ කිව්වා. කියන්නේ බුදු කෙනෙක්ගේ බඳු සේවයක් උන්වහන්සේලා දෙනම කරාද නැද්ද? උන්වහන්සේලා මේ ශාසනය කළා. පින්වත්නි සරියුත් මුගලන් දෙනම එකටම සසරේ ආපු යාළුවෝ. බලන්නකෝ ධර්මය හොයාගෙන පින්වත්නි ගියෙත් එකටමයි. අන්තිමේදීම පින්වත්නි තථාගත බුදුරජාණන් වහන්සේ දෙපසත් ඒ දෙනමම හිටගත්තද නැද්ද? ඒ දෙනමම හිටගත්තනේ අග්‍ර ශ්‍රාවක වෙලා. සරියුත් මුගලන් දෙනම හරි ගුණවන්තයි පින්වත්නි. ඔය සරියුත් මුගලන් දෙදෙනා වහන්සේලා පිරිනිවන් පාපු අලුත පින්වත්නි මුළු ධම් සභාවම නිහඬයි. මුළු ධම් සභාවම නිහඬයි. පින්වත්නි බුදුරජාණන් වහන්සේ ධම් සභාවේ සියලු දෙනා වහන්සේලා හරි නිහඬයි. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ හඬ අවදි කරලා දේශනා කළා මොකද්ද? මහණෙනි සරියුත් මුගලන් නැති මට ලොකු හිස් බවක් දැනෙනවායි කිව්වා. දැන් බලන්නකො මේ බුදුහාමුදුරුවෝ වැඩ ඉඳිද්දි බුදුහාමුදුරුවෝ කියනවා නම් පින්වත්නි මහණෙනි සරියුත් මුගලන් දෙනම නැතිකම ලොකු හිස් බවක් වගේ දැනෙනවායි කියලා. පින්වත්නි කතාව මොන තරම් නම් බරපතල ප්‍රකාශයක්ද? මහණෙනි දීර්ඝ කාලයක් මුළුල්ලෙහි පවතින අතුපතර විහිදිච්ච මහා දැවැන්ත නුග වෘක්ෂයක මහ අතු දෙක කඩාගෙන වැටුණා වගේ කිව්වා. සරියුත් මුගලන් දෙනම ගැන බුදුහාමුදුරුවෝ වදාළේ හිමයි. එතකොට අපිට අවවාද කළා භික්ෂූන් වහන්සේලාට ඒ වගේ වෙන්න. එතකොට මේ ශාසනයට ආපු අපි වෙන කවුරු දිහා බලලා හැදෙන්නද? මේ කෙලෙස් සහිතයෝ දිහා බලලා අපි මොනව ගන්නද ඒ අයගෙන්? නිමාවක් නැති මේ කාමයන්ගේ ඇලිලා ගිලිලා මත් වෙලා පිස්සු වැටිලා ඉන්න ලෝකෙ දිහා බලලා පැවිදි වෙච්ච අපි මොනවා ඒ අයගෙන් ජීවිතේට අපි ගන්නද? ඒකින්ද තමයි බුදුහාමුදුරුවෝ වදාලේ කවුරු වගේ වෙන්න කියලාද අපිට? සාරිපුත්ත මුගලන් වගේ වෙන්න කිව්වා. මහරහතන් වහන්සේලානේ. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ බුදුමුවින් අගපදවියක් ලැබපු මහරහතන් වහන්සේ නමක්. මොකක්ද උන්වහන්සේගේ අගපදවිය? ඒත දග්ගම් භික්කවේ මම ශාවකානම් භික්ඛූනම් මහා පඤ්ඤාණං යදිදං සාරිපුත්තෝ. මහණෙනි මගේ ශාසනයේ ප්‍රඥාවන්ත භික්ෂූන් අතර සාරිපුත්ත අග්‍රයි කිව්වා.
එහෙනම් මේ ශාසනයේ සරියුත් හාමුදුරුවෝ අග්‍ර වෙන්නේ මොකටද? ප්‍රඥාවන්ත භික්ෂූන් අතර උන්වහන්සේ අග්‍රයි. උන්වහන්සේගේ ප්‍රඥා මහිමය දෙවැනි වෙන්නේ තථාගත බුදුරජාණන් වහන්සේට විතරයි. තරම් ප්‍රඥාවක්. මොනතරම් ප්‍රඥාවක්ද කිව්වොත් පින්නතුනේ සකල කල්පයක් පුරා වහින වැස්සේ වැහි බින්දු ගණන කියන්න සාරිපුත්තයන් වහන්සේට පුළුවන් කියනවා. ඒ තරම් තීක්ෂණ ප්‍රඥාවක්. ඊළඟට පරමාදර්ශයට ගන්න කිව්වේ මහා මුගලන් මහරහතන් වහන්සේ. උන්වහන්සේ කුමකට දග්ග? ඒත දග්ගම් භික්කවේ මම ශාවකානම් භික්ඛූනං ඉද්ධිමන්තානං යදිදං මොග්ගල්ලානෝ. 이르ධිමත් භික්ෂූන් අතර මහා මුගලන් මහරහතන් වහන්සේ අග්‍රයි කිව්වා. ඊළඟට මේ ශාසනයේ භික්ෂුණීන් ඉන්නවා. භික්ෂුණීන්ට යමක් ඉල්ලනවා නම් ඉල්ලන්න කිව්වා නිවැරදිම ලෙස කොහොමද? සද්ධා භික්ඛවේ භික්ඛුනී එවං සම්මා ආයාචේමාන ආයාචෙය්‍ය. ශ්‍රද්ධාවන්ත භික්ෂුණියක් ඉන්නවා නම් ඒ ශ්‍රද්ධාවන්ත භික්ෂුණිය ඉල්ලනවා නම් නිවැරදිවම මෙසේ ඉල්ලවිය යුතුයි. කුමක්ද? තාදිසා හෝමි යාදිසා කේ මාච භික්ඛුනී උප්පලවන්නා ചാති. කවුරු වගේ වෙනවා කියලාද? කේමා උත්පලවන්නා දෙනම යම්සේද මමත් එසේ වේවා කියලා ඉල්ලන්න කියනවා භික්ෂුණියකට නම්. ඔන්න තමන්ව හැඩගස්ස ගන්න ක්‍රමය පින්වත්නි. අපිට අපිව කොහොමද හදාගන්න ඕන? අපිට අපිව කොහොමද හැඩගස්ස ගන්න ඕන? යම් පින්වත්නි මේ කියන්නේ මොකද්ද? යම් කිසි කෙනෙක් දිහා බලලා අනුරුවක් අඳිනවා වගේ, යම් කිසි පුද්ගලයෙකුගේ ආකෘතියක් හදනවා වගේ, ප්‍රතිමාවක් හදනවා වගේ, පිළිරුවක් හදනවා වගේ අපිට කියන්නේ භික්ෂුන් වහන්සේලාට සරියුත් හාමුදුරුවන්ගේ පිළිරුවක් වෙන්න, මොගලන් හාමුදුරුවන්ගේ පිළිරුවක් වෙන්න, ඒ වගේ වෙන්න. ඒ දිහා බල බල අපිව හදාගන්න. භික්ෂුණීන්ට දුන්න අවවාදේ කවුරු වගේ වෙන්න කියලාද? කේමා උත්පලවන්නා දෙනම වගේ වෙන්න ඕනේ කිව්වා. කේමා කිව්වේ කේමා කිව්වේ පින්වත්නි ඔයත් අහලා ඇති බිම්බිසාර මහරජුරුවන්ගේ අගබිසවක්. ඊටාම ලස්සනයි. හරිම රූපවත්. බුදුරජාණන් වහන්සේ අසුබය පිළිකුල ගැන ආදී කියනවා, රූපයේ අගුණ කියනවා කියලා බුදුහාමුදුරුවෝ දකින්න කවදාවත් ගියේ නෑ. ඇයි? මෙයා රූපෙන් මත් වෙලා ඉන්නේ. හැබැයි දිනක අවසානයේ මහරජුරුවන්ගේ පෙරැත්ත කිරීමත් මත පින්වතුනි විහාරයට ගියා. එදා බුදුහාමුදුරුවෝ පුදුම දෙයක් කළා. බලන්නකො සිත අඳුනගෙන දුන්න කර්මස්ථානේ. බුදුරජාණන් වහන්සේ 이르දියෙන් මැව්වා. තමන් වහන්සේ ළඟටම වෙලා පවන් සලමින් ඉන්න අතිශය රූමත් දෙවඟනන්ගේ රූපේ පරද්දවන තරම් ස්ත්‍රියක්. දැන් බුදුහාමුදුරුවෝ ළඟට වෙලා පවන් සලනවා. දෙවඟනක් පරදිනවා ඇයිගේ රූපේ ඉස්සරහා. කේමා විහාරයට ඇතුල් වෙනකොටම දැක්කේ අය කල්පනා කළා, රූපෙට අගුණ කියනවයි කියන මේ කතාව බොරුවන්නේ. මෙච්චර ලස්සන ගැහණු කෙනෙක් මේ ළඟ ඉඳන් පවන් සලද්දී බලන්නකො දීප කර්මස්ථානේ. දැන් අර සිතේ තිබිච්ච වැරදි මතේ ටික ටික මොකද වෙන්නේ? ටික ටික හැලිලා යනවා. පියවර තිය බුදුහාමුදුරුවෝ ළඟට ඇය ලං වෙනවා වගේම අර ස්ත්‍රිය දිහා බලාගෙන ඉඳිද්දිම ඇය ටිකෙන් ටික වයසට ගිහිල්ලා කුදු වෙලා බුදුහාමුදුරුවෝ ළඟම අර රූපේ මැරිලම වැටුණා. කේමාව විහාරයේ දොර ළඟ ඉඳලා බුදුහාමුදුරුවෝ ළඟට යනකොට
අර මව්පු රූපය ජරා ජීර්ණ වෙලා මැරිලා වැටෙනවත් බලාගෙන තමයි කේමාව ගියේ. කර්මස්ථානේ එතන තියෙනවද නැද්ද? කර්මස්ථානේ එතන තියෙනවා. තථාගතයන් වහන්සේගෙන් බණ අහලා කේමා රහත් වුණා. කේමා රහත් වුණා. එතකොට මේ කේමා පෙර භවයක පින්වත්නි පෙර භවවල බොහෝ පෙරුම්දම් පුරාගෙන ආපු උත්තමාවියක්. එසේ ඇවිල්ලා එක භවයක පින්වත්නි මහ වෙහෙර විහාර පවා හැදුවා. හදලා තමන්ගේ කෙස් වැටිය කපලා විකුණලා පින්වත්නි දන් දුන්නා කියනවා. තමන්ට මුදල් හොයාගන්න කෙස් වැටිය කපලා විකුණලා ඒ මුදලින් දන් දුන්නා කියනවා. කාන්තාවකගේ ලස්සනම දෙයක් කාන්තාවක් බොහෝසෙයින් ශෝභමාන වන දෙයක් මොකද්ද? කෙස් වැටිය. එතකොට ඒ භවයේ ඇය පින්කම් වෙනුවෙන් පින්නතුනේ කෙස් වැටිය කැපුවා නම් ඒ කොතනකට හිත හදාගෙන ඉඳලා තියෙනවද? හැබැයි එදා කෙස් වැටිය කපපු ඇය රහත් වෙන භවයේදී බුදුහාමුදුරුවෝ දකින්න ගියේ නැහැනේ පින්නතුනේ රූපෙට ගරහනවා කියලා. කොහොමද සංසාරේ මේ හිත පෙරලෙන පෙරලිල්ල? දැන් හිතා ගන්න පුළුවන් ද අපේ හිතට මොකක් වෙයිද කියලා පින්නොත් සංසාරේ. පෙර බුදු කෙනෙක් හමුවේ තමන්ගේ කෙස් වැටියත් කපලා දන් දීලා පින්කම් කළා නම් ඇය රහත් වෙන භවයේදී බලන්නකො පින්වත්නි බුදුහාමුදුරුවෝ දකින්න යන්නේ නැති වෙනකොට රූපෙට ගරහනවා කියලා. එදා රූපේ ගැන හිතන්නේ නැතුව කෙස් වැටිය කපලා දන් දුන්නා. සසරේ කොච්චර අනතුරක් එහෙනම් තියෙනවද නේද පින්වත්නි? කොච්චර අනතුරක් තියෙනවද? එහෙනම් මේ හිත පින්වත්නි නොහික්මිච්ච හරකෙක් කෙසේ හෝ හීලෑ කරගන්නවා වගේ හිර කරලා ගැට ගහ ගන්නවා වගේ ගැට ගහන්න ඕනද නැද්ද? ගැට ගහන්න ඕන පින්වත්නි. කේමා ඊළඟට කියනවා උත්පලවන්නා. උත්පලවන්නා කියලා කියන පින්වත්නි ඊ타ම රූප ශෝභා සම්පන්න තෙරණියක්. ඔබට මතක ඇති මේ ශාසනයේ පින්වතුනේ පෙර ගිහි කලදී ඇයව පතාගෙන ඇය කෙරෙහි ප්‍රේමයෙන් ඇවිල්ලා ඇය පැවිදි වුණාවත් ප්‍රේමය අත්හැරගන්න බැරි වුණා ඒ තරුණයට. දවසක් මේ තරුණයා තෙරණිය නැති අතරේ තෙරණියගේ කුටියේ ඇඳ යට හැංගවිලා ඉඳලා පින්වතුනේ තෙරණිය කුටියට වැඩියට පස්සේ හිස් පුරුෂය විනාශ වෙන්න එපා කියලා කියද්දිම තෙරණිය කෙලෙසුවා. මේ මහරහත් තෙරණියක්. මේ මහරහත් තෙරණිය කෙලසලා පින්වත්නි මහ පොළොවේ පය තියෙනවත් එක්කම මහ පොළොව පලාගෙන නිරේට ගියා පින්වත්නි. අන්න ඒ තමයි උත්පලවන්නා මහරහත් තෙරණින් වහන්සේ. ඊ타ම ගුණ සම්පන්න ඊ타ම ශෝභා සම්පන්න මහරහත් තෙරණින් වහන්සේ නමක්. එහෙනම් ශ්‍රද්ධාවන්ත භික්ෂුණීන්ට ඉල්ලනවා නම් ඉල්ලන්න කිව්වා කවුරු වගේ වෙනවා කියලාද? කේමා උත්පලවන්නා වගේ වෙනවා කියලා. ඒ දෙනමත් මේ ශාසනයේ අගපදවි ලැබූ දෙනමක්. ඒ කවුද? ඒත දග්ගම් භික්කවේ මම ශාවිකානම් භික්ඛුනීනම්. ඒත දග්ගම් භික්කවේ මම ශාවකානම් භික්ඛුනීනම් මහා පඤ්ඤාණං යදිදං කේමා. මේ ශාසනයේ ප්‍රඥාවන්ත භික්ෂුණීන් අතර කවුද අග්‍ර වුණේ? කේමා මහරහත් තෙරණින් වහන්සේ අග්‍රයි. ඒත දග්ගම් භික්කවේ මම ශාවිකානම් භික්ඛුනීනම් ඉද්ධිමන්තීනම් යදිදං උප්පලවන්නා. කවුද පින්වත්නි අග්‍ර වුණේ? උත්පලවන්නා කුමකටද? 이르දිමන්ත භික්ෂූන් අතර අග්‍රයි. එදා ඔබට මතක ඇති වෙස්සන්තර ආත්ම භාවයේ පින්වත්නි අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙස්සන්තර මහ නිරිඳුන්ව රට රාජ්‍ය අමුදරුව පවා දන් දීගෙන දාන පාරමිතාව සපුරපු තැන දරුවෝ දෙන්නෙක් හිටියා ජාලියයි
ක්‍රිෂ්ණ ජිනයි. ජාලිය ක්‍රිෂ්ණ ජිනා දන් දෙන වෙලාවේ එදා වෙස්සන්තර මහරජුරෝ කිව්වා පුතේ මම මේ බමුණට නොබලා දෙන්නවම දන් දෙන්න පොරොන්දු වෙලා ඉන්නේ. මගේ බුදු පදවි සපුරන්ට මේ බමුණ එක්ක යන්න කිව්වා. මේක දිගු කතාවක්. හැබැයි තාම කෙටියෙන් මේ කියන්නේ. පුතේ නොවරදවාම මම ලෝතුරා බුදු වෙලා අනන්ත ලෝක සත්වය සංසාරෙන් ගොඩ දාන වෙලාවේ මං උඹලා දෙන්නවත් ගොඩ දානවා කිව්වා. ඒ කවුද එතකොට? ජාලිය කියලා කියන්නේ මෙදා රාහුල මහරහතන් වහන්සේ. මේ ශාසනයේ ශික්ෂාකාමී භික්ෂූන් අතර අග්‍රස්ථානයේ ලැබපු රාහුල මහරහතන් වහන්සේ. එදා ක්‍රිෂ්ණ ජිනා කවුද? ක්‍රිෂ්ණ ජිනා වෙන කවුරුත් නෙවෙයි මේ කිව්ව 이르දිමන්ත භික්ෂුණීන් අතර අගපදවි ලැබූ උත්පලවන්නා මහරහත් තෙරණින් වහන්සේ. බලන්නකො මේ සසර එන ගමන්. සසර එන ගමන්. එදා ජාලිය ක්‍රිෂ්ණ ජිනා දෙන්නා කිව්වා පියතුමනේ ලෞතුරා බුදු වෙන්න නම් අපි දන් දෙන්නේ. අපි දන් දීලා හරි ඔබ වහන්සේලා බුදු වේවා ඔබ වහන්සේ බුදු වේවා කියලා අර බමුණ එක්ක ගියා. දැන් එතකොට හිතන්න අපිට බුදු කෙනෙක් පහළ වෙන්න කී දෙනෙක් දුක් උහුලලා තියනවද කියලා. ලේසි නෑ පින්වත්නි. ඒ බුදුමුව දැකලත් පින්නතුනේ මෙතන ගැලවිල්ලක් හදාගත්තේ නැත්නම් හතර අපායේ ලගින්න ගත්තොත් නම් ඒ ජීවිතවලට අය බුදු කෙනෙක්ගේ මුව මඩලවත් දකින්න එක ලේසි වෙන්නෙත් නෑ පින්වත්නි සංසාරේ. මෙතන ගැලවිල්ල හදාගන්න ඕන. ඊළඟට උපාසක පිරිසක් ඉන්නවා. මේ ශාසනයේ උපාසක පිරිසක් කියන්නේ තිරුවන් සරණ ගියපු ගිහි පුරුෂ පාර්ශවය. උපාසක. ඔබටත් ඉල්ලනවා නම් ඉල්ලන්න කිව්වා කවුරු වගේ වෙනවා කියලාද? සද්දෝ භික්කවේ උපාසකෝ එවං ආයාචමානෝ ආයාචේය. ශ්‍රද්ධාවන්ත උපාසකයා මනාකොට ඉල්ලනවා නම් ඉල්ලන්න කිව්වා මෙහිම. තාදිසෝ හෝමි යාදිසෝ චිත්තෝච ගහපති හත්තකෝච ආලවකෝ. චිත්ත ගෘහපති හත්තක ආලවක යම්සේද මමත් එසේ වේවා කියලා ඉල්ලන්න කිව්වා. එහෙනම් මේ බණ අහන උපාසක ඔබට ඔබේ ජීවිතය හදාගන්න වෙනවා. කවුරු වගේද? චිත්ත ගෘහපතියා වගේ හත්තක ආලවක වගේ. මේ දෙදෙනත් පින්නතුනේ සම්බුද්ධ ශාසනයේ උපාසකයන් අතර අගපදවි ලැබූ උපාසකයෝ දෙන්නේ. අගපදවි ලැබූ උපාසකයෝ දෙන්නේ. මේ දෙන්නට තිබිච්ච අගපදවි මොනවද? ඒත දග්ගම් භික්කවේ මම ශාවකානං උපාසකානං ධම්ම කතිකානං යදිදං චිත්තෝ ගහපති මච්චිකා සණ්ඩෝ. මහණෙනි මගේ ශාසනයේ ධර්ම කතික උපාසකයන් අතර මච්චිකා සණ්ඩයේ ඉඳපු චිත්ත ගෘහපති අග්‍රයි කිව්වා. බලන්නකෝ. දැන් මේ උපාසකයා කුමකටද අග්‍ර? ධර්ම කතික උපාසකයෝ අතර අග්‍රයි. මේ චිත්ත ගෘහපතිතුමා ආශ්චර්යමත් ලක්ෂණ වලින් යුක්තයි කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. මේ චිත්ත ගෘහපතිතුමා මුල් කරගෙන වදාළ දේශනා එකතුවක්ම තියෙනවා. සංයුත්ත නිකායේ චිත්ත සංයුත්තේ කියලා. සංයුත්ත නිකායේ චිත්ත සංයුත්තේ කියලා සූත්‍ර එකතුවක්ම තියෙනවා පින්වත්නි. අසිරිමත් ගුණ වලින් මේ චිත්ත ගෘහපතිතුමා යුක්තයි කියලා. එතකොට මේ චිත්ත ගෘහපතිතුමාගේ ගෙදරට ස්වාමීන් වහන්සේ නමක් වැඩියොත් හරි ආදර ගෞරවයෙන් උන්වහන්සේට සලකනවා. කල යුතු සියලු සත්කාර කරලා පුංචි මිටි ආසනයක් අරගෙන උන්වහන්සේ ළඟ වාඩි වෙනවා. වාඩි වෙලා ටිකක් බලනවා.
උන්වහන්සේ ධර්මයේ දේශනා කරනවා නම් අප්‍රමාණ ගෞරවයෙන් බණ අහනවා. මේ ධර්මයේ නොදැන නෙවෙයි. දැන් බණ කියන අය අතර අග්‍රයි නම් බණ නොදැන මේ බණ අහන්නේ. බණ දන්නෝ ධර්මයේ දන්නෝ. ඇයි? නිකං කෙනෙක් නෙවෙයි. චිත්ත ගෘහපතිතුමා කියලා කියන්නේ අනාගාමී උපාසකයෙක්. සෝවාන් නෙවෙයි, සකෘදාගාමි නෙවෙයි, අනාගාමී උපාසකයෙක්. ඒ කියන්නේ ඊළඟට තියෙන අරහත් ඵලය. අනාගාමී ඵලයෙන් මරණයටපත් වුනොත් ආයේ කාම ලෝකවලට එන්නේ සුද්ධ ආවාස බඹතලවල පින්නතුනේ ඉපදිලා එතනින්ම අරහත් ඵලයටපත් වෙලා පිරිනිවන් පානවා. ඒ තරම් කෙනෙක්. හැබැයි කවුරු බණ කිව්වත් හරි සතුටින් බණ අහනවා. උන්වහන්සේ බණ කියන බවක් පේන්නේ නැත්තම් එතුමා තේරුම් ගන්නවා එකක්. මේ හාමුදුරුවෝ පැවිදි වෙලා වැඩි කාලයක් නැතුව ඇති. ඒ හින්දා බොහෝම ගෞරවයෙන් උන්වහන්සේට දහම් කරුණු කියලා දෙනවා චිත්ත ගෘහපතිතුමා. කොච්චර ලස්සන ශාසනයක්ද කියලා හිතෙනව නේද මේව දැනගන්නකොට. මෙහෙම සම්මා සම්බුද්ධ ශාසනයක අපිට මොකද්ද වෙලා තියෙන්නේ කියලා පින්නත් ආයෙ හිතන්න ඕන නැද්ද අපි? ධර්ම කතික උපාසකයෝ අතර චිත්ත ගෘහපතිතුමා අග්‍රයි. ඊළඟට පින්වත්නි කවුරු වගේ වෙන්නද කියලා කිව්වේ හත්තක ආලවක වගේ වෙන්න කිව්වා. හත්තක ආලවක වගේ වෙන්න කියලා. හත්තක ආලවක කියන්නේ කවුද? හත්තක ආලවක කියන්නේ කවුද? ඇතමෙක් මේක වරදව ගන්නවා ආලවක යක්ෂයා කියලා. ආලවක යක්ෂයා නෙවෙයි පින්නතුනේ. ආලවක යක්ෂයාත් ඉඳපු අලව් රටේ අලව් රජුරුවන්ගේ පුතා තමයි පින්නතුනේ හත්තක ආලවක කියලා කියන්නේ. මෙයත් නිකං කෙනෙක් නෙවෙයි. හත්තක ආලවක රාජකුමාරයා කියලා කියන්නේ පින්වත්නි අනාගාමී වෙච්ච කෙනෙක්. අනාගාමී වෙච්ච කෙනෙක්. එතකොට හත්තක මේ අලව් රටේ අලව් රජුරෝ යක්ෂයාට ආලවක යක්ෂයාට අහු වෙච්ච තැන කියනවනේ පින්නතුනේ අද මම කෑවොත් නුඹට මං විතරයි. අදින් ඉවරයි. ඒ හින්දා මම අද නිදහස් කළොත් නුඹ හෙට ඉඳන් එක පුරුෂයා නුඹට ආහාර පිණිස වෙනවයි කිව්වා. රටේ රජුරෝ එදා ආලවක යක්ෂයාට කියනවා. අද කෑවොත් මම රටේ රජුරෝනේ මම කෑවොත් අද මං විතරයි උඹට. හැබැයි මම අතෑරියොත් මං හෙට ඉඳන් එක පුරුෂයා ගානේ නුඹට ආහාර පිණිස එවනවා කිව්වා. ඔන්න මතක තියාගන්න. රජවරුන්ගේ පැවැත්ම වෙනුවෙන් රටවැසියා බිලි දෙන ඉතිහාසය කොච්චර පරණද කියලා. එහෙම තමයි. ඉතින් එක එක්කෙනා දැන් හිරගෙවල් වල ඉන්න එක එක්කෙනා පිටනත් යවනවා අන්න අතින්ට යන්න කියලා ඔන්න ආලෝකයක් යක්ෂයාට. හිරගෙවල් හිස්සුණා. හිරගෙවල් හිස්සුනහම දැන් පවුලකින් එක්කෙනා ගානේ අල්ලල්ල යවනවා. කාට රැකෙන්නද? පාලකයට රැකෙන්න. අන්තිමේදීම පින්නතුනේ මිනිස්සු ගම රට අතෑරලා ගියා. කරගන්නම දෙයක් නැති තැන පින්නතුනේ තමන්ගේම පුතා බිලි දෙනවා තමන්ට රැකෙන්න. පාලනයේ හැටි උමයි. පින්වත්නි හැබැයි මේ ආලවක කුමාරයාට මහා පුණ්‍ය බලයක් තියෙනවා මගඵල ලබන්න. මගඵල ලබන්නේ එදානේ බුදුහාමුදුරුවෝ වඩින්නේ. එදා බුදුහාමුදුරුවෝ වඩින්නේ. අන්තිමේදී අලව් යක්ෂයා පින්නතුනේ තෙරුවන් සරණ ගිහින් සිල් සමාදන් වෙච්ච තැන රාජපුරුෂයන්ගෙන් අලව් මේ පින්වත්නි යක්ෂයා අතට කුමාරයා දුන්නා. යක්ෂයා අපහු කුමාරයා බුදුහාමුදුරුවන්ට දුන්නා. බුදුහාමුදුරුවෝ අපහු කුමාරයා රාජපුරුෂයා යතේ රජුරවන්ට දුන්නා. අතින් අත ගියපු නිසා හත්තක ආලවක කිව්වා. හත්තක ආලවක ළඟත් හරිය අසිරිමත් ලක්ෂණ ගුණ තියෙනවා. අංගුත්තර නිකායේ අට්ටක නිපාතේ ගහපති වග්ගයේ මේකට ඊටාම වටින සූත්‍ර තියෙනවා. හත්තක ආලවක සූත්‍රය සහ
හත්ත කාලවක සංඝවත්තු කියලා සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍ර අධ්‍යයනය කරන එක වටිනවා. ඔය ඇත්තන්ට කියවන්න පුළුවන් දැන් බණ පොත් තියෙනවා විශ්‍රාමනේ. නේද? එතකොට හත්තක ආලවක රජ්ජුරෝ අග්‍රයි කුමකටද? ඒත දග්ගම් භික්කවේ මම ශාවකානං උපාසකානං චතුහි සංඝා වත්තෝහි පරිසං සංඝහන්තානං යදිදං හත්තකෝ ආලවකෝ. දානේ ප්‍රියවතනය අර්ථචර්යාව සමානාත්මතාවයේ කියන සතර සංග්‍රහ වස්තුවෙන් පිරිසට සංග්‍රහ කරන අය අතර හත්තක ආලවක අග්‍රයි කියනවා. 500ක් උපාසකයෝ පිරිවරාගෙන දවසක් බුදුහාමුදුරුවෝ ළඟට ආපු තැන බුදුහාමුදුරුවෝ ඇහුවා උපාසක මහරජා මෙච්චර පිරිසකට කොහොමද නුඹ සංග්‍රහ කරන්න කියලා ඇහුවා. 500ක් උපාසකවරු. හත්තක ආලවක මොකද්ද කිව්වේ? හත්තක ආලවක රජුරු කියනවා ස්වාමීනි මං සංග්‍රහ කරන්නේ සතර සංග්‍රහ වස්තුවෙන් කිව්වා. මං සංග්‍රහ කරන්නේ සතර සංග්‍රහ වස්තුවෙන්. කොච්චර ලස්සනද පින්වත්නි. මේ ශාසනයේ මේ උපාසකයෝ පවා කොච්චර ශෝභමාන කරන්නේ නැද්දනේ. රජවරු සිටුවරු මේ නිකන් අය නෙමෙයි. ඊළඟට තෙරුවන් සරණ ගියපු මේ ශාසනයේ ස්ත්‍රී පක්ෂයේ උපාසිකාවන්ට යමක් ඉල්ලනවා නම් ඉල්ලන්න කිව්වා නිවැරදිම ලෙස කොහොමද? ඒත දග්ගම් භික්කවේ මම ශාවිකානං උපාසිකානං මේ ශාසනයේ මේ උපාසිකාවන්ට ඉල්ලන්න කිව්වා. සද්ධා භික්කවේ උපාසිකා ඒවං සම්මා ආයාචමාන ආයාචෙය්‍ය. මෙසේ ශ්‍රද්ධාවන්ත උපාසිකාව මනාකොට ඉල්ලනවා නම් ඉල්ලන්න කිව්වා. කුමක්ද? තාදිසා හෝමි යාදිසා කුජ්ජුත්තරාච උපාසිකා වේලු කණ්ඨකියාච නන්ද මාතා. ඒ තමයි තරාදිය, ඒ තමයි ප්‍රමාණය උපාසිකාවන්ට. කවුරු වගේද? කුජ්ජුත්තරා වේලු කණ්ඨකී නන්ද මාතා වගේ වෙන්න කිව්වා. පළවෙනි කෙනා කුජ්ජුත්තරා. කුජ්ජුත්තරා කියලා කියන්නේ පින්වත්නි මේ ශාසනයේ අගපදවියක් ලැබූ උපාසිකාවක්. ඇය ඒත දග්ගම් භික්කවේ මම ශාවිකානං උපාසිකානං බහුස්සුතානං යදිදං කුජ්ජුත්තරා. ඇය අග්‍රයි කවුරු අතරද? බහුශ්‍රුත උපාසිකාවන් අතර අග්‍රයි. ඇය බහුශ්‍රුත උපාසිකාවන් අතර අග්‍ර වෙනකොට ඇය කවුද කියලා ටිකක් බැලුවොත් ඇය ගෙදරක දාසියක්. එතකොට මේ ශාසනයේ මතක තියාගන්න ගෙදරක දාසකම් කරපු දාසියක් දිහා පෙන්නලා ඔබට කියනවා ඒ වගේ වෙන්න කියලා. ඒ හින්දා මේ ශාසනයේදී දැන් එකක් තේරුම් ගන්න. මේ ශාසනයේ වටිනාකම් තීරණය වෙන්නේ ධනය මත හෝ බලය මත හෝ නිලය මත නෙවෙයි පින්නතුනේ ඵලය මත. පැහැදිලිද? මේ ශාසනයේ කවුරු අතර වුණත් වටිනාකම් තීරණය වෙන්නේ බුද්ධ ශාසනයක ධනය නිලය බලය මත නෙවෙයි ශාසනික ඵලය මත පින්නතුනේ. කිසි ශාසනයෙන් ඵලයක් නොලැබූ කෙනෙක් නම් ඔහු කෝටි ප්‍රකෝටිපතියෙක් වුණත් ශාසනය තුල ඔහු හිස් පුරුෂයෙක්. ගිහි වේවා පැවිදි වේවා වැඩක් නැහැනේ. වැඩක් නැහැ පින්වත්නි. එනිසා කුජ්ජුතරා කියන්නේ දාසියක් කුදුයි. කුදුනේ ඇයි? පෙර භවයක මහරහත් තෙරණින් වහන්සේ නමකට කියලා පින්වත්නි වැඩ ගත්තා. බලන්නකෝ. පෙර එක භවයක රාජකුමාරියක්. ඒ රාජකුමාරියගේ ගෙදරට රාජමැදුරට ඊටාම හිතයිශීව හිටියා පින්නතුනේ මහරහත් තෙරණින් වහන්සේ නමක්. දවසක් එතුමිය වඩිනකොට මේ රාජකුමාරිය කිව්වා ඔන්න ඔය මංජුසාව මට පොඩ්ඩක් දෙන්නකෝ කියලා. එච්චරයි. මහරහත් තෙරණිය කල්පනා කරනවා දැන් මම මේක නොකළොත් දැන් මට කිව්වනේ මේක මම නොකොලොත් මා කෙරෙහි ද්වේෂය ඇති කරගෙන වැටෙන්නේ මරණින් මත්තේ නිරයේ. හැබැයි මම මේක කළොත් සංසාරේ 16ක් වෙලා උපදිනවා.
මහරහත් තෙරණියකින් වැඩගත්තා. හැබැයි නිරයට වැටෙනවට වඩා මනුස්ස ලෝකෙට ඇවිල්ලා 16ක් වෙන එකත් හොඳයි. එදා කොච්චර අනුකම්පාවක්ද බලන්නකො අර තෙරණින් වහන්සේ අර මංජුසා වරන් දුන්නා. ඔන්න කුදු වෙන්න හේතුව. මේ ඔන්න පින්වත්නි 16ක් වෙන්න හේතුව. කුදුයි. ඇයි කුදු උනේ? පෙරේක භවයක පින්වත්නි එක මැදුරක හිටියා එක වයසේ සම වයසේ ගැහණු දරුවෝ ටිකක්. ඒ අතර කෙනෙක් මෙය. මේ මැදුරට වඩිනවා නිතර පසේ බුදුරජාණන් වහන්සේ නමක් පිණ්ඩපාතේ. උන්වහන්සේ කුදුයි. උන්වහන්සේ පිණ්ඩපාතේ වැඩම කරලා ආපහු වැඩියම මේ සම වයසේ ගැහණු දරුවෝ ටික මොකද කළේ? පසේ බුදුහාමුදුරුවෝ වඩින්නේ මෙහෙමයි කියලා අර වැඩිය හැටි රංගපාලා සතුටු වෙනවා. ඔන්න කර්ම විපාක හැදිච්ච හැටි. මේ වැරදිලි අපිට වරදින්නේ නැද්ද? මේ වැරදිලි අපි වරද්දගෙන නැද්ද? වරද්දා ගන්නෙ නැද්ද? හැබැයි බහුශ්‍රුත උපාසිකාවන් අතර අග්‍රයි. ඒ කොහොමද වුනේ? පෙර පසේ බුදුරජාණන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වැඩිය වෙලාවක ඒ මැදුරකින් ඊටාම උණුවේම කිරිබත් පූජා කළා පාත්‍රෙ පිරෙන්න. දැන් පාත්‍රෙ හොඳටම රත් වුණා. උණු කිරිබත්නේ. දැන් මේ පාත්‍රය අතේ තියාගෙන ඉන්න බෑ පසේ බුදුරජාණන් වහන්සේට. ඒ වෙලාවේ ඇය මේක බලාගෙන ඉඳලා දරඬුවක් පූජා කළා ස්වාමීනි මේක මත්තේ තියාගෙන යන්න කියලා. බලන්නකො එදා කළ ස්වල්ප පින. සමහර විටකදී අද අපිට පාත්‍ර පිරෙන්න කිරිබත් පූජා කරන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි පිදූ කිරිබත් පාත්‍ර තියන් යන දරඬුවක් කරි පූජා කරගන්න අපිට බැරි කමක් නෑ නේද? එදා ඒක පුංචි දෙයක් වගේ පේන්න ඇති. හැබැයි බුදු කෙනෙක් හමුවේ බහුශ්‍රුත උපාසිකාව අතර අග්‍ර වෙන්න ඒ කුසලය නෙමෙයි දාදාර වුණේ. ඒ කුසලය. ඊළඟට බලන්න කිව්වා කවුරු වගේ වෙනවා කියලාද? වේලුකණ්ඨකී නන්ද මාතා. වේලුකණ්ඨකය කියන නගරය, ඒ නගරයේ වටාම ආරක්ෂාවට උණගස් වලින් ප්‍රාකාරයක් හදලා තිබුණා. ඒ කියන්නේ උණගස් වඳුරු පිටින් වවලා ආරක්ෂාවට හදලා තිබුණා. ඒ නිසා වේලුකණ්ඨකේ කියනවා නන්ද කියලා පුතෙක් හිටියා. ඒ පුතාගේ අම්මා නිසා නන්ද මාතා කියලා කිව්වා. නන්ද පුතා අම්මගේ ඇස් ඉස්සරහම රාජපුරුෂය විසින් මැරුවා. නිරපරාදී. ඒවත් අම්මගේ හිත සසල උන්නේ කියනවා. ඒවත් අම්මගේ හිත සසල උන්නේ කියනවා. මේ වේලුකණ්ඨකී නන්ද මාතා අග්‍ර උපාසිකාවක් කවුරු අතරද? ඒතදග්ගම් භික්කවේ මම සාවිකානං උපාසිකානං ජායීනං යදිදං වේලුකණ්ඨකී නන්ද මාතා. මගේ ශාසනයේ ධාන සුව විඳින උපාසිකාවන් අතර අග්‍රයි කිව්වා වේලුකණ්ඨකී නන්ද මාතා. ධාන සුව විඳින උපාසකම්මල අතර. අද සමහර විටකදී ශ්‍රාවකයෝ ධාන කියන්නේ මොනවද කියලාවත් දන්නේ නැහැ. එතකොට හිතන්න. ඒ නිසා මේ විස්රාම දිවියක් අරමන තැන ඒ වගේ වෙන්නවා කියලා ඉල්ලීමක් ඉල්ල ගන්න එක හොඳයි. ඒක හරි වටිනවා. හැබැයි ඔය ඇත්තෝ විස්රාම යන්න කලින් මේ වගේ වෙනවා කියලා හිතා ගන්න එකත් හොඳයි. මොකද මෙතුමා විස්රාම යන කල් හරි ජීවත් වුණා. සමහර විටකදී අපිට විස්රාම යනකම්වත් ඉන්න බැරි වෙන්නත් පුළුවන්. ජීවිතය කියන්නේ එහෙම එකක් නේ. ඒ නිසා අප්‍රමාදීව කරගත යුතු දේවල් තමන් වෙනුවෙන් අනුකම්පාවෙන් තමන් කරගන්න එක තමයි වටින්නේ. හැම දිනාට උතුම් නිවන් අවබෝධයේ වේවායි පතමින් දේශනාව නිමා කරනවා. අද මේ දේශනාවේ දායකත්වයේ දරුවේ අංක 52කින් 2 බෝගහ කුඹුර ජම්බුගහ පිටේ යන ලිපිනේ පදිංචි පාඨශාලාචාර්ණී අමිතා සෙනවිරත්න මහත්මිය සහ චාමික රත්නායක, රශ්මි රත්නායක, ලක්සර රත්නායක, නිශානී තෙන්නකෝන්, භාෂිත යටිවැල්ල යන පින්වන්ත දූ දරුවන් විසින් අරමුණ අතරට එක්ුණේ මහනුවර ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ සේවය කළ
2021 වර්ෂයේ මේ මාස 10 වන දින රජයේ සේවයෙන් විශ්‍රාම ගිය නිමල් රත්නායක දයාබර ස්වාමි පුරුෂයාට පියතුමාණන්ට 60 වන ජන්මදිනයේ දෙන තැන නිදුක් නිරෝගී භාවය චිරජීවනය එතුමන්ට ලැබේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරලීමයි. ඒ සමගම අපවත් වී වදාළ මාගේද ගුරුදේවයන් වහන්සේ වන ජම්බුගහපිටිය අලුත්ගම ගම්මන්තලාව පුරාණ විහාරය හිඟුරක්ගොඩ කුමාරගම ශ්‍රී සුධර්මාරාමයේ යන ඔබේ විහාරාධිපතිව වැඩවිසූ තමන්කඩුව මින්නේරියේ ප්‍රධාන සංඝනායකව වැඩහිඳි නම කියන්නට අවසරයි අලුත්ගම ශ්‍රී ආනන්දහාභිධාන ශ්‍රීමත් අස්මදාචාර්ය පාදෝත්තම නායක මාහිමිපාණන් වහන්සේට පින්පෙත් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ සමගම වලපනේ උඩමාදුර පදිංචිව සිට නැසීගිය විදුහල්පති ඩී.බී. සෙනවිරත්න පියාණන් නැසීගිය පාඨශාලාචාර්ය සිසී සෙනවිරත්න මෑණියන් කියන දෙපළට පින් දෙනවා. ජම්බුගහපිටියේ පදිංචිව සිට නැසීගිය ඒ.ආර්.එම්. ලොකු බණ්ඩා පියතුමා එච්.ආර්.එම්. විජේරත්න මැණිකේ මෑණියන්ටත් මඩපාත පිළියන්දල පදිංචිව සිට මියගිය පාඨශාලාචාර්ය පර්සි සමරසිංහ සොහොයුරා ආදී කොට ඇති සියලු දෙනාටත් පින්පෙත් අනුමෝදන් කරලීමට බලාපොරොත්තු වෙනවා. පින්වතුනි, අරමුණු පරමාර්ථ පරිද්දෙන් රැස් කරගත් උදාර කුසල් නමින් මියගිය සියලුම ඥාතීන්ට අපි අනුමෝදන් කරමු. ඒ සියල්ලෝ පින් අනුමෝදන්ව සැපවත් වෙත්වා, ජාත්‍යාදී දුකින් මිදෙත්වා, නිවනින් සැනසෙත්වා කියලා පින් අනුමෝදන් කරමු. දේශනාවේ දායකත්වයේ දරූ හැමට ආශිර්වාද කරන නිමල් රත්නායක මහත්මාණන්ට, ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාට නිදුක් නිරෝගී භව, චිරජීවනයේ සැප ජීවනයේ උදා වේවා. බුදුපසේ බුදුමහරහත් උතුමන් නියුණු සැනසුණු අමා මහ නිවන මේ කුසල බලයෙන් අපටත් ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් ඇති කර ගනිමු. ලොව සසුන සුරකින්න සියලු දෙවියන්ටත් මේ පින් ලැබේවා. දෙවියෝද ශාසන ප්‍රතිපදාවේ අප්‍රමාදී වෙත්වා, උතුම් නිවනින් දෙවියෝද සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දස බල සේලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරයන්තා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහ සයුර කෙලවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා. සාදු සාදු සාදු.